සල්පවල ප්‍රතික්‍රියා සල්පවල ප්‍රතික්‍රියා සල්ප ගත්තාම සල්පවලට විවිධ ඔක්සිකරණාංක තියෙනවා. සල්පට ඍණ 2 ඉඳන් ධන 6 දක්වා හැම එකම නෙමෙයි ඉතින් විවිධ ඔක්සිකරණාංක තියෙනවා. සල්ප පෙනෙන බහුලම ඍණ ඔක්සිකරණාංකය තමයි ඔක්සිකරණාංක ඍණ 2 බිඳුව ධන 2 ධන 4 ධන 6 කියන ඔක්සිකරණාංක පෙන්නනවා සල්ප කියන කෙනා. එතකොට සල්ප ඍණ 2 වෙන්නේ සල්ෆයිඩ් ආයන තියෙන තැන H2S. සල්පවලදී S8 අණුව ඇතුළේදී බිඳුවයි. නැත්නම් සල්ප කියන මූල ද්‍රව්‍ය ඇතුළේ බිඳුවයි. SCl2 වාගේ තැන්වලදී ධන 2යි මොකද ක්ලෝරින් වැඩි විද්‍යුත් ඍණ නිසා. SO2 වලදී ධන 4යි. SF4 වලදී ධන 4යි. SO4 ඍණ 2 සල්ෆේට් වාගේ තැනකදී SO3 වලදී ඊළඟට SF6 වලදී වාගේ තැන්වල සල්ප ධන 6 ඔක්සිකරණාංකයේ පෙන්වනවා. එතකොට දැන් අපි කතා කරන්නේ සල්ප ගැන. සල්ප ඉන්නේ මෙතන. බිඳුව කියන ඔක්සිකරණාංකේ. එතකොට සල්පට උඩට යන්නත් පුළුවන්, පල්ලෙහාට යන්නත් පුළුවන්. ඒ කියන්නේ යාට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්, ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. ලියන්න. සල්පට ඍණ 2 සිට සල්පට ඍණ 2 සිට ධන 6 දක්වා විවිධ ඔක්සිකරණාංක දැක්විය හැක. ඍණ 2 සිට ධන 6 දක්වා විවිධ ඔක්සිකරණාංක දැක්විය හැක. මේක ලියන්න. හරි. හරි සර්. හරි. සල්පවලදී එනම් මූලද්‍රව්‍ය අවස්ථාවේදී බිඳුව ඔක්සිකරණාංකය පෙන්වයි. බිඳුව ඔක්සිකරණාංකය පෙන්වයි. බිඳුව ඔක්සිකරණාංකය පෙන්වයි. හරි. එම නිසා සල්පට ඔක්සිකරණය මෙන්ම ඔක්සිහරණය යන ඔක්සිකරණය මෙන්ම ඔක්සිහරණය යන ක්‍රියාවලි දෙකටම ලක්විය හැක. හරි හොඳට බලා ගන්න. අපි සල්ප වාතයේ දහනය කරොත් වාතයේ දහනය මෙයා වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා නිල් පාට දැල්ලක් සහිතව දැවෙනවා. සල්ප නිල් පාට දැල්ලක් සහිතව දැවෙමින් වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා සල්ප ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. නිල් පාට දැල්ලක් සහිතව දැවෙනවා.
නිල් දැල්ලක් සහිතව දැවිලා වාතයේ ඇති ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා කරලා ඝන සල්ප SO2 වලට අපි කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් කියලා. උපරිම ඔක්සිකරණාංකයට යන්නේ නැහැ. SO2 බවට පත් වෙනවා. එතකොට මෙන්න මෙතනදී සල්පගේ ඔක්සිකරණාංකය 0යි. මෙතන ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය 0යි. මෙතන සල්පගේ ඔක්සිකරණාංකය -4යි. එතකොට සල්ප මොකද වෙලා තියෙන්නේ? ඔක්සිකරණයට ලක් වෙලා. ඔක්සීකරණය වෙලා තියෙනවා. හරි. ඔන්න එක. දෙක හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරොත් සල්ප ඝන සල්ප හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරොත් රත් කරොත් පොඩ්ඩක් H2S බවට පත් වෙනවා. මේක හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මේක සල්ෆර් ඩයොක්සයිඩ්. මේක හයිඩ්‍රජන් සල්ෆයිඩ්. එතකොට මෙතන හයිඩ්‍රජන් බිඳුවේ මෙතන හයිඩ්‍රජන් ධන එකේ ඉන්නේ අලෝහත් එක්ක ඉන්නකොට හයිඩ්‍රජන් ධන එකයි. එතකොට මෙහා බිඳුවයි මෙතනදී ඍණ දෙකයි. එතකොට සල්ප මොකද වෙලා තියෙන්නේ? ඔක්සිහරණයට ලක් වෙලා තියෙනවා. ඔක්සිහරණය. ඊළඟට අපි මතක ඇති සාන්ද්‍ර HNO3 උගන්වනකොට ඉගෙනුවා සල්ප සාන්ද්‍ර HNO3 හමුවේදී සල්ෆියුරික් දක්වාම ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. එතකොට අංක 3 සල්පගේ ප්‍රතික්‍රියා යටතේ ගන්න පුළුවන් අපිට සාන්ද්‍ර HNO3 සමග ක්‍රියාව. සල්ප සල්ෆියුරික් දක්වා නම් ටික මතක තියාගන්න එක තමයි මේකේ ප්‍රධාන අරමුණ. සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆියුරික්, සල්ෆියුරික් දක්වා ඔක්සිකරණය වේ. ඒ තරම් ප්‍රබලයි නයිට්‍රික් කියන කෙනා. එතකොට සාන්ද්‍ර HNO3 එක්ක සල්ප ප්‍රතික්‍රියා කරපුවාම සල්ෆියුරික් ඇදිලා මෙතන NO2 වායුව හැදිලා NO2 හැදෙනවා. මෙතන දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මෙතන දෙකයි එතකොට NO2 හරි තුලිතයි. NO2 ගෑස් බවට පත් වෙනවා. ඔන්න ඔක තමයි ප්‍රතික්‍රියාව. ඊළඟ හතරවෙනි ප්‍රතික්‍රියාව සාන්ද්‍ර සල්ෆියුරික්. දැන් මෙතන සල්ෆ ඉන්නේ බිඳුවේ. මෙතන සල්ෆ ඉන්නේ ධන 6. එතකොට මෙයා මොකද වෙලා තියෙන්නේ? ඔක්සිකරණය වෙලා. ඔක්සිකරණය වෙලා. ඔන්න ඔය විදිහට. ඊළඟට සල්ප සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට දෙකේ ඉන්නේ සල්ප ඔක්සිකරණය වෙනවා. සල්ෆියුරික් වල ඉන්න සල්ප ඔක්සිහරණයට ලක් වෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා. එතකොට මොකද වෙන්නේ? සල්ෆියුරික් අම්ලය සාන්ද්‍ර වේලාවේදී ප්‍රබල ඔක්සී කාරකයක්. එයා එක්ක සල්ප ප්‍රතික්‍රියා කරපුවාම SO2 බවට පත් වෙනවා. දැන් වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මේක ද්විධාකරණයක් නෙමෙයි. ඒක තමයි මට ඊළඟට කියන්න. මෙතන සල්ප ඉන්නේ ධන 6. මෙතන සල්ප ඉන්නේ බිඳුවේ. සල්ෆියුරික් ඇතුලේ සල්ප ඔක්සිහරණය වෙලා සල්ප මූලද්‍රව්‍ය ඔක්සිකරණයට ලක් වෙලා. එතකොට සල්ප කියන මූලද්‍රව්‍ය ඔක්සිකරණය වෙලා. ඔක්සිකරණය වෙලා. එතකොට දැන් මේ එකම ඔක්සිකරණාංකයේ ඉන්න කෙනා ඔක්සිකරණය හා හරණයට ලක් වුණා නෙමෙයි. ඔක්සීකරණාංක දෙකක ඉන්න අය ඔක්සිකරණය වුණා, ඔක්සිහරණය වුණා එකම තැනකට. ඒතර මේක ද්විධාකරණයක් එහෙම නෙමෙයි. ද්විධාකරණය කියන්නේ එකම ඔක්සිකරණාංකයේ ඉන්න කෙනා ඔක්සිකරණයට හා හරණයට ලක් වෙන්න ඕන. මෙන්න මේක බලන්නකෝ. සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග කියන්නේ බෂ්මයක් එක්ක සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝඩ් නෑ මොකක් හරි බෂ්මයක් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නත් පුළුවන්. සමග සල්ප
සෝඩියම් තයෝසල්පේට්. මෙතන වැදගත් වෙන්නේ තයෝසල්පේට් කියන අයනය. තයෝසල්පේට් හා සෝඩියම් සල්ෆයිඩ්, ඒ කියන්නේ S ඍණ 2 බවට ඒක මොකද්ද? ද්විධාකරණයක් බවට පත් වේ. තමන් මේක ලිව්වොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝන් නෑ. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සල්ප සෝඩියම් සල්ෆයිඩ් තයෝසල්පේට් හැදෙනවා. මේකේ නම මොකද්ද? මේ අයනය මොකද්ද? තයෝසල්පේට්. මේ අයනය මොකද්ද? තයෝසල්ෆේට්. මේක සල්ෆයිඩ්. මේක සල්ෆයිඩ්, මේක තයෝසල්පේට්. සෝඩියම් තයෝසල්පේට් හැදිලා සෝඩියම් සල්ෆයිඩ් හැදිලා ජලයේ බවට පත් වෙනවා. එතකොට මෙතන 4ෙන් වැඩි කරගන්න වෙනවා. එතකොට මෙතන 3යි 1යි 4යි H2O. දැන් මෙතන බලන්න මෙන්න මෙයා හිටියේ බිඳුවේ. මෙතන ඇත්තටම නම් මේක එක්කෙනෙක් ධන 2 එක්කෙනෙක් ධන 4 ඉන්නේ. මධ්‍යන්නේ ගත්තොත් ධන 2යි. තයෝසල්පේට් තියෙන්නේ මෙහෙමනේ. තයෝසල්පේට් ආයනේ තියෙන්නේ ඔහොම ඔය. එතකොට මේකේ මේ සල්ප ඉන්නේ බිඳුවේ. මේ සල්පගේ ඔක්සිකරණාංකය 0යි, මෙයාගේ ඔක්සිකරණාංකය ධන 4යි. එතකොට මධ්‍යන්නේ තමයි මෙතන එන්නේ මොකද්ද? මධ්‍යන්නේ එන්නේ බිඳුව එකතු කිරීම ධන 4 බෙදීම 2 ධන 2 වෙන්නේ ආන් එහෙමයි. ඇත්තටම මේ සල්ප දෙන්නගේ ඔක්සිකරණාංක වෙනස්. එක්කෙනෙක් බිඳුවේ ඉන්නේ, අනික ධන 4 ඉන්නේ. අපි මේ ක්‍රමයේදී හොයන්නේ මධ්‍යන්න ඔක්සිකරණාංකය. එතකොට ඔන්න ඔය විදිහට. එතකොට කොහොම හරි වේවා මෙතන ඔක්සිකරණය වෙලා. එන්න මෙතන ඉඳන් මෙතනට යද්දි ඔක්සිකරණය වෙලා. සල්ප ඔක්සිකරණයට ලක් වෙලා. ඔක්සිකරණාංකය වැඩි වෙලා. ඔක්සිකරණය. එන්න මෙතන ඉඳන් මෙතනට යද්දි ඍණ 2 වෙලා. ඒ කියන්නේ එයා ඔක්සිහරණය වෙලා. ඔක්සිහරණය වෙලා. ඒ කියන්නේ එකම කෙනා ඔක්සිකරණයට හා හරණය කියන ක්‍රියාවලි දෙකටම ලක් වෙලා තියෙනවා. අන්න මේක ද්විධාකරණය. ඔන්න හොඳට මතක තියාගන්න. ද්විධාකරණය කියන එක මේකෙන් තේරුම් ගන්න. තැන් දෙකක ඉන්න අය එක තැනකට ගියා කියලා ඒක ද්විධාකරණයක් වෙන්නේ නැහැ. ඒක ඔක්සිකරණේ හරණය වුණා කියලා හරියන්නේ නැහැ. එකම කෙනාගේ ඉන්න වෙනස් අය ඔක්සිකරණේ හරණය වුණාට හරියන්නේත් නැහැ. එකම ඔක්සිකරණාංකයේ ඉන්න එකම මූලද්‍රව්‍ය කරණේ සහ හරණේ කියන ක්‍රියාවලි දෙකටම ලක් වුණොත් තමයි ඒක ද්විධාකරණයක් කියලා කියන්නේ. ඊළඟට මෙන්න මේක තයෝසල්ෆේට් අයනේ තියෙන විශේෂත්වය. එතන තියෙන්නේ සල්ප දෙන්නත් ඔක්සිකරණාංක දෙකක ඉන්නේ. ඔන්න ඔය ටික තමයි සල්පවල ප්‍රතික්‍රියා යටතේ තියෙන්නේ. මොනවද? වාතයේ දහනය කරොත් නිල් පාට දැල්ලක් සහිතව සල්ප ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. හයිඩ්‍රජන් එක්කලා රත් කරපුවාම H2S බවට පත් වෙනවා. ඊළඟට සාන්ද්‍ර නයිට්‍රික් එක්කලා NO2 හැදිලා SO සල්ෆියුරික් වෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් එක්කලා SO2 එන්න ඕනේ. මොකද සල්ෆියුරික් වෙන්න බෑ. මොකද එකෙක් ඉන්නේ සල්ෆියුරික් වල. ඒක සල්ෆියුරික් වල එක අඩු වෙනවා, සල්ෆ වල එක වැඩි වෙලා SO2 වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සල්ෆ ගත්තොත් එහෙම තයෝසල්ෆේටේ සහ සල්ෆයිඩේ බවට පත් වෙනවා. දැන් මෙතන බැරිලා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තා නම් එතකොට මෙතන ලියන්නේ බේරියම් තයෝසල්ෆේට්, බේරියම් සල්ෆයිඩ් කියලා. හරි. එතකොට මේක ද්විධාකරණයක්. ඔන්න ඊළඟට මෙතනින් ද්විධාකරණය තේරුම් ගන්න ඕනේ. ඊළඟ තයෝසල්ෆේට් ගැන තේරුම් ගන්න ඕනේ. තයෝසල්ෆේට් වල සල්ප ඉන්නේ ඔක්සිකරණාංක 2ක. එතකොට මෙතනින් මේ ඇවිල්ලා තියෙන්නේ මධ්‍යන්න ඔක්සිකරණාංකය. රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරනකොට මධ්‍යන්නේ ගත්තට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි යවුවොත් තයෝසල්ෆේට් වල සල්පගේ ඔක්සිකරණාංකය එතකොට ඔයා කිව්වොත් එහෙම ධන 2යි කියලා එතන පොඩි වැරද්දක් තියෙනවා. ඒතර කියන්නේ ඕන මොකද්ද? එක සල්ප කෙනෙක් බිඳුවේ ඉන්නේ, අනිත් කෙනා එයි මෙතන කැඩුවා කියලා කොහෙටවත් යන්නේ නැහනේ. අනිත් කෙනා ඉන්නේ ධන 4 කියලා තමයි හරිම වෙන්නේ. නමුත් මේ තුලිත කිරීම වලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලියන්න. යසෝදනට පන්තියෙන්ට බැයිද අඟහරුවාද? පුළුවන්ද? පන්ති එන්නේ නැත්තම් මාව දැනුවත් කරන්න ඕනේ. නැත්තම් ඉතින්
වෙන දේ බලන්නකෝ. හරි දෙලියන් ඉවරද? හරි සර්. හරි. හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. සල්පවල සංයෝග තුනක් ගැන අපි කතා කරනවා. එකක් හයිඩ්‍රජන් සල්ෆයිඩ්, අනික සල්ෆර් ඩයොක්සයිඩ්, අනික සල්ෆියුරින්. ඒතර මේ තුන් දෙනා ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් මම ඉස්සරෝම තෝරගන්නවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන කෙනා. මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගැන කතා කරනවා නම් එයාගේ නම, එයා සාමාන්‍යයෙන් ස්වභාවයේ වායු අවස්ථාවේ ඉන්න කෙනෙක්. එයා වායු අවස්ථාවේදී අපි එයාට කියන්නේ සාමාන්‍ය විවහාරයේ කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා.
එතකොට මෙන්න මෙයාගම අපේ මාතෘකාව. එතකොට මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන නම තමයි භාවිතා කරන්නේ. හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මොන අවස්ථාවේද? වායු අවස්ථාවේ තමයි මේක ඉන්නේ. හැබැයි පොඩි ගැටලුවකටපත් වුණා. දැන් මේක නම් කරද්දී වෙන්න මේකට හයිඩ්‍රජන් සල්ෆයිඩ් කිව්වොත් මූට අපි සාමාන්‍ය විවහාරයේදී බයිසල්ෆයිඩ් කියලා කියනවා. සාමාන්‍ය විවහාරයේදී මූට බයිසල්ෆයිඩ් කියලා කියනවා. හැබැයි දැන් IUPAC නාමකරණය වෙනස් කරලා තියෙන්නේ. ඒ නාමකරණය යන්නේ ප්‍රමාණය මත. ප්‍රමාණය මත තමයි නාමකරණය තීරණය වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මුගේ ප්‍රමාණය දක්වන්න ඕනේ. ඒ නිසා මූ අපියෙන් අද වෙනකොට නම් කරන්නේ ඩයිහයිඩ්‍රජන් සල්ෆයිඩ්. සාමාන්‍ය විවහාරයේදී මෙහෙම කියනවා. සාමාන්‍ය භාවිතය මෙහෙමයි. සාමාන්‍ය භාවිතය. සාමාන්‍ය විද්දුරෙන්තාවෙන් අඩු කෙනා ඉස්සෙල්ලා කියනවා, වැඩි කෙනා දෙවෙනියට කියනවා. වැඩි කෙනාට අයිට් කියන ප්‍රත්‍ය දාගන්න. ඔක තමයි නාමකරණ විදිය. එතකොට මේක ඩයි හයිඩ්‍රජන් සල්ෆයිඩ්. එතකොට මේකට කියන්න වෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. එතකොට මේකට අන්න ප්‍රශ්නයක් නැහැ. IUPAC නාමකරණයේදී මූ තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හැබැයි ඒක අයනයක්. ඒ හින්දා එතන අගට අයන් කියලා එක දාන්න. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේ කවුද? නිකම්ම හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා කිව්වොත් ඒ කියන්නේ මූට තමයි. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් අයන් කියලා කිව්වොත් ඒ කියන්නේ මේ HS- කියන එකාගේ IUPAC නම. සාමාන්‍යයෙන් මූට කියන්නේ බයිසල්ෆයිඩ්. සාමාන්‍ය ජීවිතයේදී මූට කියන්නේ බයිසල්ෆයිඩ් අයන් කියලා. දැන් මේක වැඩි සාමාන්‍ය වචනේ. මේක IUPAC. මේ මොකද්ද? IUPAC නාමය යන්නේ ප්‍රමාණය මත. IUPAC නාමය. අපි සාමාන්‍ය ජීවිතයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා හඳුන්වන කෙනා IUPAC නාමකරණයේදී හඳුන්වන්නේ ඩයිහයිඩ්‍රජන් සල්ෆයිඩ්. හැබැයි මොන අවස්ථාවේද? වායු අවස්ථාවේදී. මේක ජලයේ දිය වුණාට පස්සේ දුර්වල අම්ලයක් විදියට හැසිරෙනවා. H2S ජලයේදී දුර්වල අම්ල, දුර්වල ද්විභාෂ්මික අම්ල එක්දන දෙකක් පිට කරන්න පුළුවන්. ඒ දෙකම හැබැයි දුර්වලයි. භාගයට පිට කරන්නේ. දුර්වල ද්විභාෂ්මික අම්ල. එතකොට ඌට අපිට කියන්න බෑ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා. දැන් HCl කියන කෙනත් වායුවක්. HCl ගෑස් නම් අපි ඌට කියන්නේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. හයිඩ්‍රජන් විද්දුරින්තාවේ අඩු කෙනා ඉස්සෙල්ලා මූලද්‍රව්‍ය ලියලා ස්තනක් තියලා වැඩි කෙනා අයිඩ් දාලා ක්ලෝරීන් ධන අයිඩ් ක්ලෝරයිඩ් වෙනවා. මේක වතුරේදී වුණාම අම්ලයක්. එතකොට HCl ඒකේ උට අපි කියන්නේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් නෙමෙයි. එතකොට හයිඩ්‍රෝ ක්ලෝරික් මූලද්‍රව්‍ය ඉස්සරහට ඔක්සිජන් නැති අම්ලවලදී ඉදිරියට දානවා හයිඩ්‍රෝ කියන ප්‍රත්‍යය. ඔය තුන්වෙනි පාඩමේ කරලා දිනවා. හයිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ් වෙනවා. එතකොට මේක බලන්න ඕනේ තත්ත්වය. මේක වායුවක් නම් හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ්. මේක අම්ලයක් විදියට ජලයේ තියෙනවා නම් හයිඩ්‍රෝ බ්‍රෝමික් ඇසිඩ් බවට පත් වෙනවා. අන්න ඒ තියරිය තමයි මෙතනත් පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන කෙනා නැත්නම් H2S සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ජලයේදී නිකම්ම වායුව විදියට ඉන්නකොට ඩයිහයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන IUPAC නාමය. හැබැයි ජලයේදී දුර්වල ද්විභාෂ්මික අම්ලයක්. එම නිසා මොකද වෙන්නේ මේකගේ H2S AQ ඔය විදියට තිබ්බොත් ලියන්න ඕනේ හයිඩ්‍රෝ සල්ෆියුරික් සල්ප ධන හයිඩ්‍රෝ දාන්න ඕනේ. ඔක්සිජන් නැති අම්ල නම් ඉස්සරහට හයිඩ්‍රෝ දාන්න ඕනේ. හයිඩ්‍රෝ සල්ෆියුරික් ඇසිඩ් කියලා නම් කරනවා. හරි.
එතකොට හයිඩ්‍රෝ කියන නාමය අම්ලයකට එන්නේ ඇයි? ඒකේ ඔක්සිජන් නැති නිසා. යම්කිසි අම්ලයක ඔක්සිජන් නැත්නම් එහි නාමයේ ඉදිරියට හයිඩ්‍රෝ කියන ප්‍රත්‍යය එනවා. ඔක්සෝ අම්ලයක එන්නේ නයිට්‍රික් එහෙමනේ යන්නේ. ඊළඟට මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්ගේ භෞතික ගුණ ගැන කතා කරනවා නම් H2S ගේ භෞතික ගති ලක්ෂණ ගැන කතා කරනවා නම් දැන් මෙතන ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මෙතන මේ හැටි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මුළු නාමකරණයම ඉතින් කරන්න බෑ. ඒක තුන්වෙනි පාඩමේ කරපු එකක් නේ. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් IUPAC නම් ප්‍රමාණය ඕනේ. සාමාන්‍යයෙන් සහසනුජ සංයෝගයක් නම් කරද්දී දෙන්නෙක්කින් එකක් මුලින්ම ලියනවා ඉස්සලා ඉන්න මුල් ද්‍රව්‍ය අනික ලියනකොට අගට වැඩි විද්‍යුත් වෙන කෙනා තමයි දෙවෙනියට ලියන්නේ ඌට අයිඩ් දාන. අම්ලයක් වෙන අවස්ථාවන් වලදී ඉදිරියට හයිඩ්‍රෝ ප්‍රත්‍ය දානවා ඔක්සිජන් රහිත නම්. හරි. ඒතර H2S ගේ භෞතික ගුණ ගැන කතා කරොත්. ඒ කියන්නේ පිටට පේන ලක්ෂණ ගැන මුගේ කතා කරොත්. මූ අවර්ණයි වායුවක්. මේක වායුවක්. හරි. ඊළඟට මේක වායු අවස්ථාවේ තියෙන්නේ. වතුරේ දිය වෙනවා. ජල ද්‍රාව්‍යයි. හැබැයි ගොඩක් ඇමෝනියා තරම් දිය වෙන්නේ නැහැ. ජල ද්‍රාව්‍ය වෙයි. ටිකක් දිය වෙනවා. හරි. ඊළඟටයි මේක ද්විද්‍රව ද්‍රවීය අණුවක් නේ තියෙන්නේ. ඊළඟට මේක ගත්තාම කටුක සැර ගන්ධයක් තියෙනවා. කටුක සැර ගන්ධය. ඔය පොල් දෙලි පල් කරනකොට එහෙම ওই ගඳ තමයි එන්නේ. මට්ට වලවල් වලින් එන්නේ ওই ගඳ. හේතුව තමයි උතන ඔය කෙඳි වල තියෙනවා සල්ප ඈඳු. සල්ප බන්ධන තියෙනවා. සල්ප තියෙන සංයෝග තියෙනවා. ඒවා මත සුද්ධ ජීවීන් ක්‍රියාත්මක වෙලා සල්ප ඔක්සි හරණයට ලක් වෙලා එතකොට H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව පිට කරනවා. මේක පිළිකා රෝගකාරක වායුවක්. ඉහළ පිළිකා රෝගකාරක හැකියාවක් තියෙන වායුවක්. කටුක සැර ගන්ධයක් තියෙනවා මේක අවර්ණයි. ඔන්න ඕවා තමයි මේකගේ තියෙන භෞතික ගුණ අවර්ණ. හරි. මේකගේ රසායනික ලක්ෂණ ගැන කතා කරමු. රසායනික ලක්ෂණ ගැන කතා කරමු. රසායනික ලක්ෂණ. ඒ කියන්නේ මොනවද? ආම්ලද, බෂ්මද, ඔක්සීකාරකද, ඔක්සීහාරකද ඒ වගේ ලක්ෂණ ගැන අපි කතා කරන්න තියෙන්නේ. මේක ආම්ලිකයි. හැබැයි ප්‍රබලව නෙමෙයි දුර්වලව. ඒ නිසා මේක දුර්වල ද්විභාෂ්මික ආම්ලයක්. හැබැයි මේකට වායු අවස්ථාවේදී ආම්ලයක් විදියට ක්‍රියාත්මක වෙන්න බෑ. මේකට ආම්ලයක් වෙන්න නම් එද්දන පිට කරගන්නම් වතුරට එන්න ඕනේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ජලයට ඇවිල්ලා ජලයේ දිය වුණාම තමයි ආම්ලයක් විදියට හැසිරෙන්නේ. හරි? දුබල ආම්ලික වායුවකි. ජලයේ දිය වූ විට වෙනසක් වෙන්නේ නැහැ. දැන් CO2 වතුරේ දිය වුණාම හැඩේ වෙනස් වුණා. ඔය කාබොනික් වුණා. මූ එහෙම වෙන්නේ නැහැ. මූ ඒ විදිහටමයි ඉන්නේ. ජලයේ දිය වූ විට දුර්වල ද්විභාෂ්මික අම්ල වේ. ජලයේ දිය වූ විට දුර්වල ද්විභාෂ්මික අම්ලයක් විදියට හැසිරෙනවා. ඒකගේ විඝටනයේ පොඩ්ඩක් හා ජලයේ දිවීම පොඩ්ඩක් මම මෙතන ලිව්වොත් මේක ටිකක් අමතරව දෙන වැඩිපුර දෙයක්. H2S කියන වායුවක් ජලයේ දියවීම ප්‍රත්‍යාවර්තයි. ඒ කියන්නේ දිය වෙන්නත් පුළුවන් ඇතුලෙන් එළියේ ඉඳන් වතුර එකේ ඉඳන් එළියට යන්නත් පුළුවන්. H2S AQ බවට පත් වෙනවා. මේ වායුව ජලයේ දිය වෙනවා. දිය වෙලා අම්ල ද්‍රාවණය හැදෙනවා. ඊළඟට මේක මොකද වෙන්නේ? මේ H2S බවට පත් වෙනවා. ඊට පස්සේ මේ H2S කියන කෙනා දුර්වල ද්විභාෂ්මික අම්ලයක් හින්දා එකපාරේ දෙකම පිට කරන්නේ නැහැ. ඉස්සරෝම තමන්ගේ H එකක් පිට කරලා එද්දන වෙනවා. ඉතා වැදගත් මේ එද්දන එකක් වෙනවා. ඊට පස්සේ HS- බවට පත් වෙනවා. ඒ කියන්නේ දුර්වල ද්විභාෂ්මික කට්ටියන්ට ඇනායන දෙකක් පවතිනවා.
හැබැයි මේ පළවෙනි එක වෙනකන් පළවෙනි එක වෙලා ඒකෙන් කොටසක් තමයි නැවත විඝටනය වෙන්නේ. HS- කියන කෙනා නැවත විඝටනය වෙනවා H+ සහ සල්ෆයිඩ් බවට. නැතුව දෙකම සමාන ප්‍රමාණ වලින් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මේක ලක්ෂයක් හිටියා කියලා. ලක්ෂෙන් 10000ක් කරනවා කියන්නකෝ. එතකොට මූ 10000ක් එනවා, මූ 10000ක් එනවා, මූ 90000ක් ඉතුරුයි. ඒ 10000න් කොටසක් තමයි ආපහු කැඩෙන්නේ. මොකද දුර්වලයිනේ. ඔයාලම හිතන්නකෝ දෙන්නම එක වගේ ප්‍රබල නම් ඉතින් එකෙක් පිට කරලා දැන් මේක කැල්ල 10000ක් යනවා, අරුත් කැල්ල 10000ක් යනවා. ඕක ඉතින් අරු කැල්ල 20000ක් ගියා නම් ඉවරනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේක තර්කානුකූලව අපිට කියන්න පුළුවන් මේ දුර්වල ද්විභාෂ්මිකය තමුන්ගේ එද්දන පිට කරන්නේ පියවරෙන් පියවර. පළවෙනි එකේ යම් කොටසක් පිට කරලා ඒ ආපු එනායනය තමයි තවදුරටත් කොටසක් පිට කරන්නේ. ඔක තමයි කතන්දරේ. හරි. ඒ කියන්නේ මූ ලක්ෂයක් කැඩනොත් මූ ලක්ෂයක් හිටියොත් 10000ක් කැඩනොත් මූ 10000යි මූ 10000යි එනවා. ඒකෙන් ටිකක් තමයි මේකට යන්නේ. ඒකෙන් ටිකක් තමයි මේකට යන්නේ. 1000ක් කියන්නේ එතකොට මූ 1000ක් එනවා මූ 1000ක් එනවා. ඔන්න ওই විදිහට තමයි විඝටනය වෙන්නේ. ඒක හොඳට ඔළුව ඇතුලේ තියාගන්න ඕනේ. මොකද්ද? ඒක මේ පාඩමේ විතරක් නෙමෙයි ඕනම තැනකට ඉතාම වැදගත් දෙයක්. මොකද්ද? මේ වැදගත් දේ. දැන් අපි කතා කරන්නේ රසායනික ලක්ෂණ ගැන. හරි? භෞතික ලක්ෂණ කතා කරා. ජසමුගේ නාමය ගැන කතා කරා. ඒ අතරේ හම්බෙනවා පාඩම් වල අමතර කරුණු. ඒ අමතර කරුණු එක තමයි මොකද්ද? වැදගත් අමතර කරුණු තමයි මොකද්ද? දුර්වල ද්විභාෂ්මික අම්ල ත්‍රිභාෂ්මික උනත් එහෙම තමයි. ද්විභාෂ්මික අම්ල පියවරෙන් පියවර විඝටනය වෙන්නේ. පියවර දෙකකට විඝටනය වේ. පළමු පියවරෙන් ලැබෙන ඇනායනය දැන් අහන්න කියන්න එපා ඊට රතු පෑනේ ලියපෙක පේන්නේ නැහැ කියලා කියන එක අහගෙන ඉන්න ඕනේ. දුර්වල ද්විභාෂ්මික අම්ල පියවර දෙකකටයි කැඩෙන්නේ. පළවෙනි පියවරෙන් ලැබෙන ඇනායනය කොටසක් නැවත විඝටනය වෙනවා. ඔක්කොම නෙමෙයි. කොටසක් විඝටනය වෙයි. ඒ දෙක සමානව වෙන්නේ නැහැ. පළමු වෙන්නට සාපේක්ෂව දෙවැන්න අනිවාර්යෙන් අඩු මට්ටමක තමයි තියෙන්නේ. පළමු වෙන්නට සාපේක්ෂව දෙවැන්න දුර්වලයි. පළමු වෙන්නට සාපේක්ෂව කොහොමත් එහෙම වෙන්න එපයි. සාපේක්ෂව දෙවැන්න දුර්වලයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේ H2S කියන කෙනාට ඇනායන දෙකක් හදන්න පුළුවන්. HS- H2S කිය. මේ සල්ෆයිඩ් කියලා. හරිද? ඊළඟට හොඳට වුම් බලන්න. තර්කානුකූල වෙන්නේ. දැන් යම් කිසි ද්‍රාවණයක මුන් දෙන්නට ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මිශ්‍ර වෙලා ඉන්න පුළුවන්. ඊට ඉන්නෙත් එහෙමනේ. කියන්නේ ගොඩක් මං කියන්නේ මූයි දාන්න පුළුවන් අපිට පිටින්. එකම කැල්ල නෙමෙයි. එහෙම කැන්නොත් එහෙම පුතේ ඔක්කොම ඉන්නවනේ. හරි ඒ ගැටලුවක් නැහැනේ. මූත් ඉන්නවනේ. එම්නේ මං කියන්නේ. පිටින් අපි කලවම් කරොත් H2S උයි HS- උයි ප්‍රශ්නයක් නැහැ. උන් දෙන්න ඉන්නවා. අපි මුන් දෙන්න කලවම් කරත් ඒත් ප්‍රශ්නයක් නැහැ. පිටින් අපිට මුන් දෙන්නගේ මිශ්‍රණයක් හදන්නත් පුළුවන්. හැබැයි අපිට කවදාවත් මුන් දෙන්නව මිශ්‍ර කරන්න බෑ. මොකද වෙන්නේ? මූ එකාන්තයක ඉන්නේ අරු එකාන්තයක ඉන්නේ. ඔයාලා බැරි වෙලාවත් H2S ට කලවම් කරොත් සල්ෆයිඩ් ඌ අනිවාර්යයෙන්පත් වෙනවා HS- පොදු තැනකට එනවා. තියෙන තරමට එතනට එනවා. දැන් හිතට එකට එක අනුපාතයෙන් දැම්මොත් මෙයත් නෑ අවසානයේ ඉන්නේ මොකද්ද? HS-. ඒ කියන්නේ ඔයාලට බෑ දුර්වල ද්විභාෂ්මික අම්ලයක අම්ලයයි සම්පූර්ණ ඇනායනයයි මිශ්‍ර කරලා තියාගන්න. ඒක ප්‍රතික්‍රියා කරනවා. මොකද අන්ත දෙකක ඉන්න එක තේරුමක් නැහැ. ඔන්න ඔය වගේ සංකල්පයක් ඕකේ තියෙනවා. පුළුවන් නම් තේරු ගන්න ඉතාම වැදගත් දෙයක් තමයි මේ කතන්දරේ. හරි දැන් මම එනවා
ආම්ලිකයි කියලා පෙන්වන්නේ කොහොමද? ආම්ලික වීමට උදාහරණ ඇහුවොත් කවුරු හරි. ආම්ලික වීමට උදාහරණ මං කියලා දීලා තියෙනවා. මොකද්ද? ලෝහ ධන අම්ල ලවණ ධන හයිඩ්‍රජන් පිට කරන ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. ලෝහ ධන අම්ල ලවණ ධන හයිඩ්‍රජන් බවට පත් වෙන. මේ ප්‍රතික්‍රියාව අපිට යොදා ගන්න පුළුවන් මේකට පෙන්වන්න. ආම්ලික වීමට උදාහරණ පෙන්වන්න. ලෝහ ධන අම්ල ලවණ සහ හයිඩ්‍රජන්. මූට දැන් ඇනායන දෙකක් තියෙන හින්දා මූට ඇනායන දෙකක් හදන්න පුළුවන් හින්දා ලවණත් දෙකක් හදන්න පුළුවන්. සෝඩියම් කියන කෙනා H2S AQත් එක්ක ප්‍රතික්‍රියා කරොත් H2S එක්ක ඇතුලේ AQ කියලා දාන්න බෑ. ඒකට වතුර තියෙනවානේ. H2S එක්ක ප්‍රතික්‍රියා කරොත් එතකොට එයාගේ සෝඩියම් අන්න හැදෙන ලවණය මොකද්ද කියන ගැටලුව එනවා. මූ වැඩිපුර හිටියොත් මූ වැඩියෙන් හිටියොත් දැන් මොකද වෙන්නේ? සෝඩියම් වැඩි නිසා ඔන්න පළවෙනි H එක පිට කරගෙන ගියා. ඒ පියවරෙන් පියවරන යන්නේ පළවෙනි H එක යවුවා. යවලා කොහොම H2S ටික මොනවා බවට පත් වුණාද? HS- බවට පත් වුණා. දැන් සෝඩියම්ලා ඉවරද? නෑ. එහෙනම් සෝඩියම්ලා අර H එකට ඊළඟ H එකට ඉන්න දෙයිද? නෑ. එහෙනම් මොකද වෙන්නේ? ඊළඟ H එකත් සෝඩියම්ලා ගන්නවා. එතකොට දැන් මොකද වෙන්නේ? සම්පූර්ණ ඇනායනයේ බවටම පත් වෙනවා. ඔන්න ඔය විදිහට. එහෙනම් සෝඩියම් වැඩි වෙලාවට සම්පූර්ණම ඇනායනයේ බවට පත් වෙනවා. ලෝහයේ වැඩි වෙලාවට, භස්මයේ වැඩි වෙලාවට, එයි අම්ල ධන භස්ම ලවණ ධන ජලයේනේ. එතකොට සම්පූර්ණයෙන්ම ගන්නවා. සම්පූර්ණයෙන්ම ඇදලා ගන්නවා. හේතුව තමයි පළවෙනි එක පිට කරනවා, පියවරෙන් පියවර පිට කරන්නේ. පළවෙනි එක දෙනවා. පළවෙනි එක දීදී ඉන්නකොට ඒක ඉවර වෙනවා. ඉවර වුණාට සෝඩියම් ඉවර නැහැ. එහෙනම් ඉතින් ආයෙත් පිට කරන්න සිද්ධ වෙනවා. එතකොට සම්පූර්ණ ඇනායනය. හරි? එතකොට සෝඩියම් වැඩි සම්පූර්ණ ඇනායනය. ඔයාලා ඔකේ අනිත් පැත්ත ගත්තොත් H2S වැඩි වුණොත් මොකද වෙන්නේ? H එක පිට කරගෙන යනකොට සෝඩියම්ලා ඉවරයි. එතකොට දෙවෙනි H එක ගන්න කවුරුත් නැහැ. අන්න එහෙමයි ඔය කට පාඩම් කරගන්නේ. සෝඩියම් H2S වැඩි වෙලාවට මේක වැඩි වෙලාවට එතකොට හැදෙන්නේ HS හැදිලා හයිඩ්‍රජන් බවට පත් වෙනවා. ඔක කාබන් ළඟදිත් මම උගල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි. හයිඩ්‍රජන් එක හිතන්න ඕනේ. හිතලා තමයි මතක තියාගන්න ඕනේ. ඔයගෙන් දැන් අහනවා. සෝඩියම් වැඩි වෙලාවට H2S එක්ක ප්‍රතික්‍රියාව H2S සෝඩියම් එක්ක ප්‍රතික්‍රියාවේදී සෝඩියම් වැඩි වෙලාවට ඵලය. සෝඩියම් වැඩි නම් ඒ දෙකම යන්න ඕනේ. මොකද ඒවා තියාගන්න විදියක් නැහැ. සෝඩියම්ලා ඕන තරම් ඉන්නවා. H2S වැඩි වෙලාවට H2S පියවරෙන් පියවරන යවන්නේ. පළවෙනි එක ඉවර වෙනකොට සෝඩියම් ඉවරනවා. ඊළඟ ප්‍රතික්‍රියා කරන්න නැහැ. එතකොට බහුතර ඵලය වෙන්නේ සෝඩියම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන කෙනා. අන්න ආරය. හරිද? ඊළඟ තව එකක් අපිට ගන්න පුළුවන් මොකද්ද? ඊළඟට ගන්න පුළුවන් ලෝහ නෙමෙයි අම්ල ධන භස්ම ලවණ ධන ජලය. අම්ල ධන භස්ම ලවණ ධන ජලය කියන මාතෘකාව හරහාත් ගන්න පුළුවන් උදාහරණයක්. එතකොට මෙන්න මෙතනින් ගත්තේ එක උදාහරණ එක දෙක විදියට මෙතනින් ගන්න පුළුවන්. ඒවා ඔයාලට මතක තියෙන්න ඕනේ. හරි. එතකොට මොකද්ද? ඒකේ අම්ලයේ විදියට H2S ගත්තොත් භස්මයේ විදියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් මෙයා වැඩිපුර හිටියොත් දැන් මොකද වෙන්නේ? අර කතන්දරේම නේද වෙන්නේ? ඇයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි නම් H ටික ඔක්කොම අයින් වෙනවා. එතකොට මෙතන සෝඩියම් සල්ෆයිඩ් එනවා. මෙතන ජලයේ බවට පත් වෙනවා. ඕකම H2S වැඩි නම් මොකද වෙන්නේ? H2S වැඩි නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් මෙතන NaHS හැදිලා ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවර වෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන ජලයේ බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි කතන්දරේ.
ඔන්න ආම්ලික වීම එක උදාහරණයක් තා. එක ලක්ෂණයක් තාම කතා කරේ. රසායනික ලක්ෂණ වලින් එකක් කතා කරා මොකද්ද? එයා ආම්ලික වෙනවා. ඒ කියන්නේ මෙයාව අඳුර ගන්න පුළුවන් කොහොමද? නිල් ලිට්මස් කෑල්ලක් ඇල්ලුවොත් ඒක රතු පාටක් බවට පත් වෙනවා. මේක ඒකට වැදගත්ම දේ තමයි මේක. මෙයා පියවරෙන් පියවර විඝටනය වෙන්නේ. පළවෙනි පියවර වෙලා තමයි මේ. ඊළඟට වායුවක් ජලයේ දියවීම ප්‍රත්‍යාවර්තයි. වායු ජලයේ දියවීම ප්‍රත්‍යාවර්තයි. වායු හයිඩ්‍රජන් සල්ෆයිඩ් ආම්ලික වායුව ජලයේ දිය වෙනවා. වායු ජලයේ දියවීම ප්‍රත්‍යාවර්ත. ඊළඟට මේ දුර්වල ද්විභාෂ්මික අම්ලයක් විඝටනය වෙන්නේ පියවරෙන් පියවර. එකක්වත් හරියට වෙන්නේ නැහැ. පළවෙනි එක භාගයට වෙනවා. ඒකෙන් තව කොටසක් තමයි ඊළඟට විඝටනය වෙන්නේ. එතකොට මෙන්න මේක ඉතා වැදගත් එකක්. ඒ කියන්නේ මේකටයි එකට ඉන්න බෑ. දෙන්න අතරමැදි තැනට එනවා. මොකද එකෙක් ඉන්නේ එද්දන සම්පූර්ණයෙන්ම තියාගෙන අරෝ ඉන්නේ එද්දන නැතුව. ඒක දෙන්නම එනවා මෙතනට. මෙහෙම එක ප්‍රශ්නයක් තියෙනවා. මූ 10කුයි මූ 20කුයි හිටියොත් එතකොට ආපහු හැදෙන්නේ මේ ආකාරයේ මිශ්‍රණයක් බවට. මූ එකට එක හිටියොත් HS මයිනස්ම තමයි මේ මිශ්‍රණයේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න ඕන දෙයක්. නම ගැන කතා කරා. නම සාමාන්‍ය විවාහාරයේදී කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියපුවාම පොඩි ගැටලුවක් එනවා. දැන් නූතන IUPAC නාමකරණය. ඒතර මුන් දෙන්නට කියන්න දෙයක් නැති වෙනවා. ඒ හින්දා සාමාන්‍ය ජීවිතයේදී මු හයිඩ්‍රජන් සල්ෆයිඩ් මු බයිසල්ෆයිඩ්. හැබැයි දැන් IUPAC නාමකරණයේදී ප්‍රමාණයක් කියන්නේ සහසනුජ සංයෝග නම් කරනකොට ද ඩයිහයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඩයිහයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඒතර මූට සාමාන්‍යයෙන් බයිසල්ෆයිඩ් දැන් කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් අයන්. ඒක තේරුම් ගන්න පුළුවන්. නිකම්ම හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා දුන්නොත් ඒ කියන්නේ H2S ත. හයිඩ්‍රජන් සල්ෆයිඩ් අයන් කියලා දුන්නොත් ඒ කියන්නේ HS මයිනස් ට කියලා පොඩි මීටරේ දාලා අඳුර ගන්න. ඊළඟට H2S ගේ භෞතික ගුණ ඒවා එච්චර ලොකු දෙයක් නෙවෙයි. රසායනික ලක්ෂණ වලින් පළමුවෙන් තමයි දුබල ආම්ලික ගති ලක්ෂණ තියෙනවා. මෙයා ජලයේ දියවීමෙන් දුර්වල ආම්ලික ද්‍රාවණයක් ලබා දෙනවා. එයා ජලයේ දිය වෙලා අයන වලට කැඩෙනවා. මෙයා දුර්වල ද්විභාෂ්මික ආම්ලයක් පියවර දෙකකට තමයි කැඩෙන්නේ. පියවර දෙකකට තමයි කැඩෙන්නේ. ඒක පළවෙනි පියවරෙන් ලැබෙන කොටසක් තමයි දෙවෙනි පියවරට යන්නේ. ඊළඟට මෙයාගේ ගත්තොත් එහෙම මේ ඇනායන එකට ඉන්න පුළුවන් මේ දෙන්නට ඉන්න පුළුවන්. මේ දෙන්නට ඉන්න පුළුවන් මෙයාටයි කවදාවත් එකට ඉන්න බෑ. ඒ දෙන්න මැද ආයනයේ බවට පත් වෙනවා. මොකද මේ දෙන්න ඉන්නේ අන්ත දෙකක. ඊට පස්සේ ආම්ලික වීමට උදාහරණ විදියට අපි දුන්නොත් සිලබස් එකේ ඔයාලට තියෙන මේ ටික උගන්වන්න. මම වැඩිපුර දේවල් මේ ටිකයි වෙන මේ ටිකයි. මම අමතරව එකතු කරලා තියෙනවා. මොකද මේවා ඉතා වැදගත්. ඉතින් මෙතන දැන් ඔයාලට මේ මම මේක උගන්වපු නිසා ඔයාලට මේක කටපාඩම් කරන්න ඕනේ නැහැ. දැන් ඔයා දන්නවා සෝඩියම් වැඩි නම් ඒ දෙකම යනවා. මොකද මොකක් පළවෙනි එක පිට කරාට සෝඩියම් තව ඉන්නවා. එහෙනම් තව ගන්නවා. ඒ නිසා සම්පූර්ණ ඇනායනයේ බවට පත් වෙනවා. එතකොට සෝඩියම් අඩුයි H2S වැඩි කියන්නේ සෝඩියම් බයිසල්ෆයිඩ් බවට පත් වෙනවා. ඊළඟ උදාහරණේ දෙවෙනි උදාහරණේ ගන්න පුළුවන් ඕනනම් අම්ල ධන භස්ම ලවණ ධන ජලය කියන එක ගන්නත් පුළුවන් අම්ලයක් වෙනවට උදාහරණයක් විදියට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වාගේ භස්මයක් එක්ක අර කතන්දරේමයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි වෙලාවට සම්පූර්ණයෙන්ම එත් දෙකම යනවා. ඒතකොට සෝඩියම් සල්ෆයිඩ් වෙනවා. ඊළඟ H2S වැඩි නම් සෝඩියම් බයිසල්ෆයිඩ් හැදිලා ජලයේ බවට පත් වෙනවා. ඇති තේරෙන්නේ නැත්නම් තියෙනවා අහන්න පුළුවන්. ඒ කොටු කරලා තියෙන එක වෙන පාටකින් ලියාගන්න. අරක ලියුවා මේක ලියුවා කොටු කරලා තියෙන එක මේක අන්තිමට. මොකක් හරි ගැටලුවක් තියෙනවා අහන්න. H2S AQ. එතන තියෙන්නේ වායු ජලයේ දියවීම ප්‍රත්‍යාවර්තයි. පළමු වෙන්නට සාපේක්ෂව දෙවැන්න දුර්වලයි. මෙතන තියෙන්නේ අම්ල ධන භස්ම ලවණ ධන ජලය. එතකොට අම්ලයේ H2S සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි නම් සම්පූර්ණ ඇනායනයෙන් එන ලවණේ එන්න ඕනේ. H2S වැඩි නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවර වෙන හින්දා දෙවෙනි එක පිට කරගන්න විදියක් නැති වෙනවා. හරි. ගැටලු තියෙනවා නම් අහන්න. අරක මේක
මෙහෙම මෙහෙම. තේරුම් ගන්න ඕනේ. රතු පාටින් පැහැදිලි නැති දෙයක් කියන්න. මේකේ තේරුම් ගන්න තියෙන මේ මෙතන තමයි. පියවර දෙකකින් කැඩෙනවා. දැන් කටපාඩම් කරන්න වෙනවා. කැමති විදියක්.
ධාතු වාටේ ලියලා තියෙන ඔව් කොතනද? මෙතනද? මෙතනද? ඔව් කියන්න. ඔය යා කොටු කරලා තියෙන එක කියවන්න ඕඩක්. හා දුර්වල ද්විභාෂ්මික අම්ල. ඒ කියන්නේ H දෙකක් පිට කරන්න පුළුවන්. දුර්වල ද්විභාෂ්මික අම්ල පියවර දෙකකට විඝටනය වේ. පියවර දෙකකට විඝටනය වේ. පළමු පියවරෙන් ලැබෙන ඇනායනය කොටසක්, ඒ කියන්නේ මේක කොටසක් නැවත විඝටනය වේ. හරිද? කටපාඩම් කරන්න දෙයක් නෑ. ඔහොම පාඩම් කරගත්තා. ඔහොම අධ්‍යයනය කරොත්. නැත්නම් හැම එකම කටපාඩම් කරන්න කියපුවම මේක එපා වෙනවා. ඊටසේ මේ ආම්ලික වීමට උදාහරණ හැමතිස්සෙම මතක තියාගන්න. අම්ලයක් කියලා කෙනෙක්ව පෙන්වන්න ඕන නම් එක්කෝ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා කියන්න ඕනේ. එක්කෝ බස්මත් එක්ක ලවණ සහ ජලය බවට පත් වෙනවා කියලා කියන්න ඕනේ. ඔන්න ඕක තමයි ඔළුව ඇතුලේ තියෙන්නේ. හරිද? මං හරිද? යසෝදන හරිද? හරි. අනිත් අයියයි මල්ලි හරිද? ඔසාන් සහ ඉසාන් දනිත් එක්කන. හරිද? හරිද? දෙන්නම ඔව්. උඹලා දෙන්න තැන් දෙකකින් නේද ඉගෙන ගන්නේ? ඔව්. මොකටද සිරියකෝ?
අනිවාර්යෙන් ඉරිදා පන්තියට වරෙල්ලා පේපර් එකටත් වරෙල්ලා එතකොට පේපර් කෙරීගෙන යයි ඉස්සරහට බට නිකම් මෙතන මේ එන්න කියපුවාමවත් එන්න බෑ තියෙන ලොකුකම පඩත්තල යසෝදනය ඉතින් ලොකුකම ටෙලිග්‍රෑම් ඇප් එක නෑ පොඩ්ඩක් කේන් අවුල් යනවා. දැන් බලන්න වෙන්න මේක තමයි මෙතන තියෙන ටිකක් අමාරු එක H2S ගැන කතා කරන්නකෝ. H2S ගේ හයිඩ්‍රජන් ඉන්නේ ධන 1 සල්ෆර් ඉන්නේ ඍණ 2. ඒ කියන්නේ හයිඩ්‍රජන් එයාගේ හයිඩ්‍රජන්ගේ උපරිමයක් කියන්න බෑ ධන 1 තියෙන්නේ වැඩිම උනේ උපරිමේ ධන 1. හරි ඌ උපරිමේ හයිඩ්‍රජන් මේ හයිඩ්‍රජන් ධන 1ට ගිහිල්ලා ඉන්නේ මේ ඍණ 2ට ගිහිල්ලා ඉන්නේ සල්ෆර්. මොකද ඊවේ සල්ෆර් මේක හයිඩ්‍රජන්. එතකොට හොඳට මතක තියාගන්න මම ඇමෝනියා ගැනත් මෙතනදී පැහැදිලි කරලා ඇමෝනියා ගැන කියද්දිත් හොඳට පැහැදිලි කරලා දුන්නා. සල්ෆර්ගේ අවමය ඍණ 2යි. ඒ කියන්නේ සල්ෆර්ට ආයේ ඉලෙක්ට්‍රෝන ගන්න බෑ. ඌට පුළුවන් කරණය වෙන්න විතරයි. ඌට පුළුවන් ඉලෙක්ට්‍රෝන පිට කරලා කරණය වෙන්න විතරයි. හරි. හයිඩ්‍රජන්ට ආයේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න බෑ. ඌට පුළුවන් ගන්න විතරයි. කොහොම හරි එකෙක් නොවුනට දෙන්නෙක් දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලදී උනේ එකෙක් ඔක්සිජන් ඉන්නේ ඍණ 1. ඒ කියන්නේ අතරමැද්දේ ඌම කරණය වෙනවා ඌම හරණය වෙනවා. මේක හරියට ඇමෝනියා කතාව වාගේ. සල්ෆර්ට ඔක්සිකරණය වෙන්න පුළුවන් අරූට ඔක්සි හරණය වෙන්න පුළුවන්. කොහොම හරි වේවා සංයෝගය ඇතුලේ තියෙන සංයෝගයේ ඉන්න අයනේ ඔක්සිකරණයට හරණයට ලක් වෙන්නේ. ඒ හින්දා මේ සංයෝගයට ඔක්සිකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. මේ සංයෝගයට ඔක්සිකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. මෙයා උපරිමේ ඔක්සිකරණ අංකයේ ඉන්නේ. උපරිම. මෙයා අවම. කරණය මේ ඔක්සිහරණය විය නොහැකි මෙයාට. ඇයි ආයේ ගන්න බෑ. ඉතින් අවමයට ඇවිල්ලා. ඔක්සිහරණය විය නොහැක. මෙයාට ඔක්සි කරණය විය නොහැක. ඒ කියන්නේ ඕක වැදගත් වෙන්නේ බහු වර්ණ වලට. දැන් ඔයාලට දෙනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඔක්සි කාරක වේ. හරි. ඊළඟ වැති දෙනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් කාරක කියන්නේ හරණය වෙනවා එකටනේ. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලදී ඔක්සි හරණය වෙන්නේ සල්ෆේ. ඔයාලා හදිසියලා ටක් ගාලා හරි ගහනවා. ඒ ගැඹුරට හාරලා බලලා නැහනේ. හැබැයි ඒක වැරදි. හරි හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඔක්සි කාරක වේ කියන එක හරි. හැබැයි ඔක්සි කාරක නම් හරණය වුණේ හයිඩ්‍රජන්. සල්ෆර්ට තවදුරටත් හරණය වෙන්න බෑ. එතකොට මේක ඇතුළට හාරලා බලලා නැති කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ. එතකොට එයාගේ බහුවර්ණේ වැරදි. හරි. ඒ හින්දා මෙතන ඔයාලා මතක තියාගන්න හයිඩ්‍රජන් තමයි ඔක්සිහරණය වෙන්නේ. සාමාන්‍යයෙන් H2 තමයි එතකොට පිට වෙන්නේ. එහෙනම් H2S දකින්ද හරි. එතකොට H2S කියන කෙනා H2S ඔක්සි කාරක වේ. කාරක කියපුවාම හාරක කියපුවාම එකපාරට උත්තර දෙන්න එපා. ඔක්සි කාරක කියන්නේ කරණය වෙනව නෙමෙයිනේ. ඌ හරණය වෙනවා. ඒ කියන්නේ මෙයා ඔක්සි හරණය වෙනවා. ඔක්සි හරණය වේ. එතකොට හරණය වෙන්නේ කවුද? හයිඩ්‍රජන් තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. H2SC හයිඩ්‍රජන්
ඔක්සිහරණයට ලක් වෙනවා. ඔය ඉතින් මම කියන්න ඕනේ ඒවා නෙමෙයි. ඔයාලා හාර බලන්න ඕනේ ඒවා. H2SH ඔක්සිහරණයට ලක් වේ. තොර සල්පට ඔක්සිහරණයට ලක් වෙන්න බෑ. මොකද ඒක උපරිමයටම හරණය වෙලා ඉන්නේ. ඒතර උදාහරණ විදියට මට අර දෙන්න වෙන්නේ අරකම තමයි. සෝඩියම් ඝනත් H2S වායුත් ප්‍රතික්‍රියා කරපුවාම Na2S හැදෙනවා H2 ගෑස් බවට පත් වෙනවා කොහොමද? වැඩිපුර සෝඩියම් තියෙනකොට. වැඩිපුර සෝඩියම්. හරි. ඊළඟට H2S වැඩිපුර තියෙනකොට අරකම තමයි. එතකොට එතනට මේක ලිව්වොත් ඔයාලට පාඩුයි. එතකොට H2S වැඩි වෙලාවට සෝඩියම් H2S Na HS සහ H2 gas. එතකොට මෙතන වැඩි කරන්න ඕනේ කීයෙන්ද? මෙතන නම් වැඩි කරන්න දෙයක් නැහැ. ඒක තුලිතයි. මෙතන නම් වැඩි කරන්න ඕනේ දෙකෙන්. එතකොට මේකත් දෙකෙන් වැඩි කරලා මේකත් දෙකෙන් වැඩි කරන්න. හරි. මේ ටික ලියා ගන්නකො ඉස්සෙල්ලා. දැන් මේ දෙවෙනි රසායනික ලක්ෂණය මේ කතා කරේ. එකක් ආම්ලිකයි අනික ඔක්සිකාරකයි. අරක ලියලා මේක ලියා ගන්න. මොකද්ද මෙතන ලියා තියෙන්නේ? හයිඩ්‍රජන් ධන එකේ ඍණ දෙක ඉන්නේ සල්ප. සල්ප අවමය කියන්නේ සල්පවල අවම හයිඩ්‍රජන් වල උපරිම. හයිඩ්‍රජන්ට ඔක්සිකරණය වෙන්න බෑ. හැබැයි මෙයාට ඔක්සිහරණය වෙන්න බෑ. ඒකට ඒක හොඳට ඇනලයිස් කරලා ඔළුව ඇතුලේ තියාගන්න. හොඳට මේ කරුණු විශ්ලේෂණය කරන්න. එතකොට ඔය ඉනෝගනික් අමාරු නෑ. නැත්තම් මහා අමාරුයි වාගේ මතක හිටින්නේ නෑ වා. ඒ අපි පාඩම් කරන විදියෙන්. හරිද? හරි ඊට පස්සේ අපිට එනම් කතා කරන්න තියෙන්නේ ඔක්සි හාරක වීම. ඒ කියන්නේ ඔක්සිකරණය. හරිනේ? සෝඩියම් වැඩිපුර සෝඩියම්. හරිද? හරිද?
එතකොට මෙතන H2S ඔක්සිහාරක. ඒ කියන්නේ ඔක්සිකරණය වෙනවා. එතකොට කවුද ඔක්සිකරණය වෙන්නේ? සල්ප තමයි ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකාරක. කාරක. හාරක. ඔක්සිහාරක නම් ඔක්සිකරණයට ලක් වෙනවා. එතකොට H2S වල සල්ප තමයි ඔක්සිකරණය වෙන්නේ. හරිද? එතකොට වෙන්න මේ වගේනේ අර්ධායනික ප්‍රතික්‍රියාව. ඔන්න හොඳට මතක තියාගන්න. අර්ධ අයනික ප්‍රතික්‍රියාව ගත්තොත් මෙතනදී බොහෝ වෙලාවට හැදෙන්නේ සල්ප. සල්ප තමයි හැදෙන්නේ. සල්ප හැදිලා දෙකක් H+ හැදිලා දෙකක් ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. මේ ඔක්කොම නෙමෙයි පැත්තයි. එතකොට මේ සල්ප අර මාධ්‍ය තුල අපි කතා කරේ කල්ල සල්ප කියලා જાතියක්. ආන්ගේ සල්ප. එතකොට මේ කල්ල සල්ප හැදෙනවා H2S ඔක්සිකරණයේදී. ඒ කියන්නේ අපි H2S ජලයකට බුබුල්ණය කරද්දී එතන H2S ඔක්සිකරණය වුණොත් කල්ල සල්ප හැදෙනවා. ඒක කල්ල සල්ප කියන්නේ අර ජලයේ පාවෙන්නෙත් නැති, ගිලෙන්නෙත් නැති, ගුරුත්වයේ මගින් අවලම්බණය වෙලා තියෙන මේ පතුලේ තැම්පත් වෙන්නේ නැති අංශු. එතකොට මේ ද්‍රාවණයේ විනිවිද පේන ගතිය අඩු වෙලා යනවා. ද්‍රාවණය අපහැදිලි වෙනවා. එතකොට මෙන්න මේ එතන ලියනවා නම් H2S ඔක්සිකරණයෙන් කලිල සල්ප හැදෙනවා. කලිල සල්ප සෑදී. අන්න ඒ හින්දා ද්‍රාවණය මොකද වෙන්නේ? ද්‍රාවණයේ අපහැදිලිතාවයක් ඇති වෙනවා. එම නිසා ද්‍රාවණය අපහැදිලි වෙයි. ඔයාට හොඳට අවධානය යොමු කරන්න. එතකොට බුද්ධිය පෑදෙයි. අපහැදිලි වෙයි. කියන්නේ යාව අඳුර ගන්න පොඩි හින්ට් එකක්. හරි? අපි දන්නවා ආම්ලික එක උදාහරණ එක මේ යටතේ. මේ සිලබස් එකේ ඉන්න ප්‍රබලම ඔක්සිකාරකයා තමයි MnO4-. ආම්ලික MnO4- වල MnO4- මේ දම් පාටයි දම් වර්ණයක් තියෙන්නේ. දම් වර්ණය H2S මගින් විවර්ණ වෙනවා. විවර්ණ වේ. හරි? ඒ කියන්නේ මෙතන ප්‍රතික්‍රියාවක් වෙනවා. H2S ඔක්සිකරණය වේ. ඒ අරයහරණය වෙන්නේ. අපි දන්නවානේ MnO4- ආම්ලික මාධ්‍යයේදී Mn ධන 2ටයි යන්නේ. ඔන්න මතක තියාගන්න. ඒතර මෙහා ධන 7 ඉන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් ගන්නවා. හරි? ඒතර පර්මැංගනේට් මෙතන ජලය 4ක් හැදෙනවා. මේ පැත්තට 8ක් H+ එනවා. ආරෝපණයනේ මුලින්ම තුලිත කරන්නේ. එතකොට මේ පැත්තේ ආරෝපණය ධන 2යි, මේ පැත්තේ ඍණ 6යි. ධන මං අතේ තියෙන ධන ආරෝපණනේ ආම්ලිකයිනේ මාධ්‍ය. මට මෙහාට දාන්න බෑනේ. මෙහාට දාන්නේ. දානකොට මේ ධන 2ක් ගන්න නම් මේ ඍණ 6 කපන්නත් ඕනේ. ඒකට ධන 8ක් දාන්න ඕනේ. එතකොට H2S මේකේ අංක 1 නා. අංක 1 පැටලෙයි ඈ මේ A කියලා දාන්නම්. මේක A නා. එතකොට මේක ගත්තොත් H2S සල්ප 2H+ 2 ඉලෙක්ට්‍රෝන මේක B නම්. දැන් ඔයාලා දන්නවා මෙතනින් පස්සේ මොකද කරන්න ඕනේ? මේක 5න් වැඩි කරලා මේක 2න් වැඩි කරලා එකට එකතු කරගන්න ඕනේ. ඒක ඔයාලා විසින් කරගන්න. ඔන්න උදාහරණ 1. එතකොට ඔය වගේම ඉන්න එකක් තමයි තව උදාහරණ 2. ආම්ලික ඩයික්‍රෝමේට්. එයා මොන පාටද? ඊළඟට ඔක්සිකරණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? දම් වර්ණය H2S මගින් විවර්ණ වෙනවා. මෙතන ද්‍රාවණය මොකද වෙන්නේ? අපහැදිලි වෙනවා. අන්න විශේෂයි ඈ. ද්‍රාවණය අපහැදිලි වෙනවා. අපහැදිලි ද්‍රාවණය එන්නේ. අපහැදිලි වෙයි. ආවිලතාවයක් ඇති වෙනවා. නැත්නම් අර කල්ල සල්ප සෑදීමේ හින්දා ද්‍රාවණයේ අපහැදිලි බවක් ඇති වෙනවා. ආම්ලික ඩයික්‍රෝමේට් තැඹිලි පාටයි. තැඹිලි. වර්ණය H2S මගින් කොළ පාට බවට පත් වෙනවා. කොළ පාට
ඒ කියන්නේ Cr ධන 3 තමයි ආම්ලික මාධ්‍යයේ කොළ පාට වෙන්නේ. කොළ පාට වේ. ද්‍රාවණය අපැහැදිලි. ද්‍රාවණය අපැහැදිලි. ද්‍රාවණය අපැහැදිලි කොළ පාටක් එන්නේ. ද්‍රාවණය අපැහැදිලි. හැදයි නේද? කවන්නේ. එතකොට ඩයික්‍රෝමේට් මොකද වෙන්නේ? Cr ධන 3ට යනවා. එතකොට මෙතන දෙකක් තියෙනවා. ඒ හින්දා මෙතන දෙකෙන් වැඩි කරනවා. එක්කෙනෙක් ධන 6යි. ධන 6ෙන් ධන 3ට යනකොට ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට 6ක් දෙන්නෙක් නිසා ඉලෙක්ට්‍රෝන 6යි. එතකොට මේ පැත්තේ ඍණ 8යි. මේ පැත්තේ ධන 6යි. එහෙනම් මේ පැත්තට H+ දාලා හරියන්නේ නැහැ. මේ පැත්තටයි දාන්න ඕනේ. එතකොට දාන්න ඕනේ කීයක්ද? 8ක් කපලා 6ක් එන්න ඕනේ. 14යි H+ දාන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තට 7ක් ජලය. දැන් ඔයාට H2S අර විදියමයි සල්ප ධන 2ක් H+ 2ක් E. දැන් මෙන්න මේක අර විදියට එකතු කරලා තුලිත කර ගන්න පුළුවන්. ඔන්න උදාහරණ 2. පැහැදිලිද? හරිද? ඔක්කොම එක වගේ. මේ හොඳට මතකද මේ MnO4- ආම්ලික මාධ්‍ය යන්නේ Mn ධන 2ට. ඩයික්‍රෝමේට් ආම්ලික මාධ්‍ය යන්නේ Cr ධන 3ට. ඊළඟට ක්‍රෝමේට්. ඒකත් ඔය වගේමයි. ස්වාමී SO2 වලට මේ ඔක්සිකරණය වෙන්න බැරිද? SO2 ගැන අපි ඊළඟට කතා කරනවා ඈ. SO2 නේ ඔය ඇහුවේ නේද? ඔව් මේ H2S SO2 වලට ඔක්සිකරණය වෙන්න බැරිද කියලා. මෙහෙමනේ මේක වායුවක්නේ. ඒ හින්දා ටිකක් මෙයාට මේකත් එක්ක ගැටෙන්න අමාරුයි. නැත්තම් සමහර දැන් සල්ෆයිඩයක් නම් ඝන සල්ෆයිඩයක් නම් ධන 6ටමත් සල්ෆියුරික් සල්ෆේට් බවටමපත් වෙන්න උනත් පුළුවන්. දැන් ලෙඩ් සල්ෆයිඩ් එහෙම සමහරල වෙලාවට ප්‍රතික්‍රියා කරොත් උඩටම යනවා. හැබැයි මේ අර හැදෙන්නේ කල්ල සල්පනේ. ඒවර එක තැනක නෑනේ. ඒ හින්දා ටිකක් ගැටෙන්න ටිකක් අමාරුයි. ඒ හින්දා උඩට යන්න තියෙන හැකියාව අඩුයි. සල්ප වලින් නවතිනවා. එහෙම නොවේයි කියන්න බෑ. හරි. අපි ගන්න සල්ප ගෑස් එකක් තිබ්බොත් එහෙම මේ දැන් ගෑස් එකක් තිබ්බොත් දැන් ඔක්සිකරණාංග ගොඩක් තිබ්බොත් එහෙම අර ධන ඔක්සිකරණාංග එතකොට මේ දැන් අඩුම ඔක්සිකරණාංගයටද යන්නේ දැන් නෑ එහෙම කියන්න බෑ. ඒක මේ කෙනාගේ ප්‍රබලත්වය මත වෙන්නේ. මෙයා ගොඩාක් ප්‍රබල කෙනෙක් නම් දැන් අර බලන්නකො අර මේ HNO3 හා සල්ප ප්‍රතික්‍රියාවේදී සල්පව ගෙනිච්ච නේද HNO3 සල්ෆියුරික් දක්වා. ඔව්. අන්න එහෙම ගෙනියන්න පුළුවන්. හරිද? එතකොට එතන තිබ්බේ ඝන සල්ප. ඔව්. එතන හැදෙන එක ඝන වුණාට අර චූටි චූටි අංශු හැදෙන්නේ. ඒවත් එක ගැටෙන්න ටිකක් අමාරුයි මේ කට්ටියන්ට. ඒ හින්දා මේ සල්ප සාමාන්‍යයෙන් ඔක්සිකරණය වෙන්නේ නැහැ උඩ තැනකට කියලා තමයි අපි සලකන්නේ. කරන්න බැරි නෑ ගොඩාක් ප්‍රබල MnO4- දාලා ඔන්න උඩට යන්න පුළුවන්. නමුත් අපි ගොඩක් හැදෙන්නේ සල්ප සාමාන්‍ය තත්ත්වයට. හරි? හරි. ඊට පස්සේ ආම්ලික ක්‍රෝමේට් එයා කහ පාටයි. මේවා ඉතුරු ටික තුලිත කරගන්න. ඔන්න කාට හරි බැයි නම් මම මේ පෙන්වන්නේ පාඩම ඇතුලේ මේ ලියලා ඔයාට මේ සමීකරණ ලියන්න නෙමෙයි. ඔයාට බැයි නම් ඒක බෑ කියලා පෙන්නනවා. එතකොට ඔයා ඒක දැනගන්න ඕනේ. මම මේක බලන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ කියලා. ආන්ගේ ඉංගිය තමයි මම පාඩම ඇතුලේ දෙන්නේ. හරි? ආම්ලික ක්‍රෝමේට් කහ පාටයි. මේවා ඉතින් ලියපුවානේ. කහ පාටයි. එයත් යන්නේ Cr ධන 3ටමයි. කහ H2S මගින් කොළ පැහැති Cr ධන 3 වෙනවා. කල්ල සල්ප හැදිලා ද්‍රාවණය ආයයි කියන්න දෙයක් නැහැ. කල්ල සල්ප සෑදී ද්‍රාවණය අපැහැදිලි වෙනවා. එතකොට ක්‍රෝමේට් අයන Cr ධන 3ට යනවා. ධන 6 ඉන්නේ. ධන 3ට යනකොට ඉලෙක්ට්‍රෝන 3යි. මල් ළඟ තියෙන්නේ ධන මේ පැත්තට දැම්මොත් ධන වැඩි වෙනවා. ආරෝපණය සමාන කරන්න එපැයි. මේ පැත්තට දාන්න ඕනේ. මම දාන්න ඕනේ 8ක්. මොකද හේතුව ධන 3ක් ගන්න මේ ඍණ 5 කපන්න ඕනේ. එතකොට මෙහෙට 4ක් ජලය. එතකොට H2S එක මතකෙනුත් ලිය හැකි සල්ප ධන 2ක් ඉලෙක්ට්‍රෝන 2ක් H+. දැන් ඔයා දන්නවා මේක දෙකෙන් මේක තුනෙන් වැඩි කරලා එකට එකතු කරපුවාම යාට තුලිත සමීකරණය හදා ගන්න පුළුවන්. හරිද? එතකොට ඔගේ සරලව මතක තියාගන්න මේ සමීකරණ ටික ලියන්න ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් මෙන්න මෙහෙමනේ. ආම්ලික MnO4- ආම්ලික ඩයික්‍රෝමේට් ආම්ලික ක්‍රෝමේට් හමුවේ H2S සල්ප බවට ඔක්සිකරණය වෙනවා. MnO4- Mn දර දෙකට යනවා.
ඩයික්‍රෝමේට් CR ධන 3ට යනවා. ක්‍රෝමේට් CR ධන 3ට යනවා. ඒතර මේ හැමතැනම හැදෙන ද්‍රාවණය අපැහැදිලි ද්‍රාවණයක්. මොකද මෙතන කල්ය සල්ප හැදෙනවා. ඔච්චරයි. ඊට පස්සේ මේ ටික තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න. අන්න එහෙම පාඩම් කරොත් ඕක ලේසි. ඔය තියෙන විදියට පාඩම් කරන්න ගියොත් අමාරු. මොකද්ද මතක තියාගන්න ආම්ලික MnO2 Mn ධන දෙකට යනවා. ඒක ලාරෝසයි අවර්ණයි වගේ. තේන්නේ නැහැ. ඩයික්‍රෝමේට් තැඹිලි පාටයි CR ධන 3 වෙනවා. කොළ පාටයි. ක්‍රෝමේට් කහ පාටයි CR ධන 3 වෙනවා කොළ පාටයි. එතකොට H2S සල්ප බවට පත් වෙනවා. ඉතින් ඔය ටික තුලිත කරන්න ඊට පස්සේ තියෙන්නේ. මේ ද්‍රාවණයේ කල්ල සල්ප සෑදීම නිසා අපැහැදිලි. විනිවිද පේන ගතිය නැහැ. ඉක්මනට ලියන්න ගෙදරින් තුලිත කරන්න. ගෙදරින් තුලිත කරන්න. තුලිත කරන්න වෙලාව ගන්න එපා. ඒක මම වැඩියෙනුත් එක්ක ලියලා දීලා තියෙන්නේ. සිම්බල් මතක තියාගන්න ඕනේ. මේවා ලියලා හුරු වෙන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන තරමට තමයි ලේසි වෙන්නේ. එතකොට ඇත්තටම මතක තියාගන්න තියෙන්නේ MnO4 Mn ධන දෙක ක්‍රෝමේට් Cr ධන 3 ඩයික්‍රෝමේට් Cr ධන 3 H2S සල්ප පාටවල් ටික ප්‍රැක්ටිස් කරපු කෙනාට ඔච්චරයි. අනිකට ඉතින් මේකේ ඉලෙක්ට්‍රෝඩ් ඉඳන් ඌ මතක තියාගන්න. එහෙම කරලා ඉතින් S එකක්වත් ගන්න බැරි වෙනවා. දැන් තියෙන හොඳම වැඩේ තමයි හොඳම උපක්‍රමය තමයි කරලා තියෙන පාඩම් වලට අදාළව ප්‍රශ්න හොයාගෙන පුළුවන් තරම් කරලා ඒවා ප්‍රැක්ටිස් කරගෙන තියාගන්න එක තමයි හොඳම වැඩේ. හරිද මකන්නද? මේක දිහා දැන් බලන්න එපා. ඔයාට මේ ඩයික්‍රෝමේට් CR ධන 3ට යනවා කිව්වනම් දැන් ඒකත් මතක තියාගෙන ඔයාට ඉතුරු ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්ත කතාව.
හරිද? අන්න ලිව්වා. අයිත් අය හරිද? පොඩ්ඩක් ඉන්න හ්ම්. හරිද අනිත් දෙන්න හරි සර් ඊළඟ මම මෙතන තව ප්‍රතික්‍රියාවක් ලියනවා. ඔය SO2 වායුව සල්ෆර් ඩයොක්සයිඩ් කියන කෙනා H2S එක්ක ප්‍රතික්‍රියා කරපුවා හැබැයි මේ දෙකම වායු නිසා මේ දෙක වද්දන්න හරි අමාරුයි. ඒ හින්දා මේක වතුර එකක් ඇතුළට යවන්න ඕනේ. ඒ හින්දා ජලයට යවන්න ඕනේ. ජලය තුලදී ඒ කියන්නේ ජලය අනිවාර්යෙන් ඕනේ සල්ප සහ ජලය බවට පත් වෙනවා. දැන් ගොඩාක් අය මෙතනට රැවටෙනවා දුවිදාකරණයක් කියලා. මේක දුවිදාකරණයක් නෙවෙයි. මේ තැන් දෙකක ඉන්න අය එක තැනකට ඉන්නේ. මෙතන ධන 4 ඉන්නේ. ධන 4 ඉන්න සල්ප කට්ටිය එනවා බිඳුවේ සල්ප බවට. එතකොට එයාලා ඔක්සි හරණය වෙලා. එයාලා ඔක්සි හරණය වෙලා. මෙයාලා යනවා මෙතනට. ඒ කියන්නේ එයා ඍණ දෙකේ ඉන්නේ. එයා ඔක්සිකරණය වෙලා. ඔන්න තවත් උදාහරණයක්. මේ SO2ම තමා ජලයේ දිය වුණාම ඔන්න හොඳ මතක තියාගන්න. SO2 වායුව ඊළඟට කතා කරන්න තියෙන කෙනා. ජලයේ දිය වුණාම H2SO3 බවට පත් වෙනවා. ඒ හින්දා මේක අම්ලයක්. මේක දුර්වල අම්ලයක්. දුර්වල කීවට කාබොනික් වලට වඩා එහෙම සාපේක්ෂව ප්‍රබලයි. ඒ හින්දා අම්ල. දුර්වලයි හැබැයි සාපේක්ෂව ප්‍රබලයි. ඒකනේ SO2 වතුර දිය වුණාම අම්ල වැසි ඇති වෙනවා කියන්නේ. එතකොට H2SO3 රැවටෙනවා අපි මේක දීපුවාම ලියා ගන්න බැරි වෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ SO2යි වතුරයි එකතු වුණාමනේ H2SO3 දෙකම එකයි. හරි? එතකොටත් වෙන්නේ මොකද්ද? සල්ප හැදිලා දැන් ජලය කියලා ලියන්න ඕනේ නැහැ. මොකද ජලීය ද්‍රාවණයක් නේ H2SO3. ওই දෙකම එකම දෙයි. මේ ප්‍රතික්‍රියා දෙකම එකයි. මේක මේ අමතරව ලියපු එකක්. ඊට පස්සේ දෙකේන උදාහරණ 4. SO2 සමග ජලය අවශ්‍යයි මේ වායු ප්‍රතික්‍රියාවට. වායු ප්‍රතික්‍රියා කරන්නේ ජලීය මාධ්‍ය. වායු ප්‍රතික්‍රියාවට ප්‍රතික්‍රියා කිරීමට ජලය අත්‍යවශ්‍යයි. දැන් ඉතින් විභාගෙට මේකට ළමයි හුරු වෙලා ගියපම් මේක දෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ SO2 ජලයේ දිය වෙලා තමයි H2SO3 බවට පත් වෙලා තියෙන්නේ. SO2 ජලයේ දිය වෙලා තමයි H2SO3 හැදිලා තියෙන්නේ. ලියා ගන්න 4 වෙනි.
හරි ඊට පස්සේ ලියන්න මාතෘකාව සල්ෆර් ඩයොක්සයිඩ් SO2 ගැනයි ඊළඟට කතා කරන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් මේකත් රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් ඈ ඔක්සිකරණ හරණේ මාතෘකාවත් ඒකනේ ඊළඟට අපි කතා කරන්න යන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් SO2 මෙයත් අවර්ණ කටුක සැර ගන්ධයක් තියෙන වායුවක් ඔය බිත්තර කුණු ගන්ධයක් වගේ ගන්ධයක් තමයි මෙයාගෙන් එන්නේ ලියන්න කටුක සැර ගන්ධයක් සහිත සල්ෆර් ඩයොක්සයිඩ් කියලා ලියන මාතෘකාව කටුක සැර ගන්ධයක් සහිත අවර්ණ වායුවකි හරි කටුක සැර ගන්ධයක් සහිත අවර්ණ වායුවකි SO2 වල රසායනික ලක්ෂණ කියලා ලියන්න භෞතික ලක්ෂණ ටික තමයි කීවේ කටුක සැර ගන්ධයක් සහිත අවර්ණ වායුවකි සිලියන්න SO එක රසායනික ලක්ෂණ කියලා ලියන්න SO2 වල රසායනික ලක්ෂණ SO2 වල රසායනික ලක්ෂණ හරි SO2 ආම්ලික වායුවකි ජලයේ ප්‍රත්‍යාවර්ත ලෙස දියවි දුර්වල ද්විභාෂ්මික අම්ලයක් වන අර කතන්දරේමයි හැබැයි වෙනස් වුණා මේ H2S වල ජලය දැම්මේ ඊළ උඩ මොකද H2S දිය වෙලා H2S මයි හැබැයි මේකේ වෙනස් ජලයේ ප්‍රත්‍යාවර්ත ලෙස දියවි දුර්වල ද්විභාෂ්මික අම්ලයක් වන හරි සල්ෆියුරස් අම්ලය සෑදේ නම් ඒකත් අර වගේම පියවර දෙකකින් තමයි විඝටනය වෙන්නේ හොඳට අධ්‍යයනය කරන්න එකම දේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වලත් ඔය සිද්ධියමයි උනේ CO2 ජලයේ දිය වෙලා කාබොනික් වුණා එතකොට හරියට පාඩම් කරන කෙනාට ගොඩක් නැහැ බොහොම ටික දෙයක් තියෙන්නේ කර වෙන වෙනම ගොඩ ගහ ගන්න ගියොත් වෙන වෙනම ඔය නිකන් කටපාඩම් කරන්න ගියොත් තමයි සම්බන්ධතාවයක් දකින්න නැතුව වැඩේ අමාරු වෙයි මේක ලීවා දුර්වල ද්විභාෂ්මික අම්ලයක් වන සල්ෆියුරස් අම්ලය සෑදේ හරි ප්‍රතික්‍රියාව ලිව්වා ඊට පස්සේ ලියනවා සල්ෆියුරස් අම්ලය දුබල ද්විභාෂ්මික අම්ලයක් නිසා පියවර දෙකකින් භාගිකව විඝටනය වේ මෙන්න මේ විදියට මෙයා පියවර දෙකකින් ආයන වලට කැඩෙනවා අර වගේමයි පොඩි වෙනසක් තියෙන මෙතන ජලය එක්ක මේ වෙනස්ම එකක් බවට පත් වුණා ඊට පස්සේ HSO3 ඒ කියන්නේ SO2 ගේ ජලීය ආකාරය මේක තේරුණායි HSO3 නැවත විඝටනය වෙනවා H+ උයි සල්ෆයිඩුයි අර කතන්දරේම තමයි AQ මේක තරම් මේක වෙන්නේ නැහැ සල්ෆයිඩ් අනිත් පැත්තට මෙයා භස්මයක් මෙයා අම්ලයක් නම් මෙයා භස්මයක් එහාට යන්නේ
හරි. එතකොට දැන් ආම්ලික වීමට උදාහරණ ඕනේ. ආම්ලික වීමට උදාහරණ ඕනේ. ඒතර ඒ උදාහරණ මොනවද? හැබැයි දැන් අපිට ලියන්න බෑ මේ වායුව ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා. මොකද එයාගේ හයිඩ්‍රජන් නැහැ. අපිට ලියන්න බෑ මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක්. ආම්ලික වීමට උදාහරණ. ආම්ලික වීමට උදාහරණ ගත්තොත් මේ ප්‍රතික්‍රියාව දැන් ගන්න බෑ ඔයාලට. ලෝහ ධන අම්ල කියලා ගන්න බෑනේ. මොකද ඒක අම්ලයේ වායුව ගන්න බෑනේ අපිට SO2 සහ සෝඩියම් අතර ප්‍රතික්‍රියාවක් දැන් ලියන්න බෑ. හරි. ඒ හින්දා මේක පාවිච්චි කරන්නේ නැහැ අපි. අපිට මෙහෙම පුළුවන්. SO2 වායුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයත් එක්ක. එතකොට මෙයා වැඩි නම් මේක හදාගන්නේ මෙහෙමයි. මේ ආම්ලික ඔක්සයිඩයක් ජලයේ දිය වෙලා ආම්ලයේ බවට පත් වෙනවා. ඒක ඉස්සෙල් තේරුම්. ආම්ලික ඔක්සයිඩ ජලයේ දිය වෙලා එම ඔක්සිකරණ අංකයේම තියෙන අම්ලයේ බවටයි පත් වෙන්නේ. එහෙම අම්ලයක් නැත්තම් වෙනත් බවට දුවිදාකරණය වෙනවා. වෙනත් දේවල් බවට දුවිදාකරණයක් වෙනවා. එතකොට මොකද්ද? සාමාන්‍යයෙන් වැදගත් දේ මේක කලින් කියලා තියෙනවා. ආම්ලික ඔක්සයිඩ වල්තුරට දාපුවාම අම්ලය හැදෙනවා. එතකොට දැන් මේ SO2 වතුරට දාපුවාම හැදෙන අම්ලය මොකද්ද? H2SO3. ඒකට තියෙන ඇනායන මොනවද? HSO3- උයි SO3- 2යි. එතකොට දැන් ඔන්න ඇනායනය ගත්ත. එහෙනම් SO2 ඉස්සෙල්ලා වතුරේ දිය වෙනවා. වතුරේ දිය වෙලා අම්ලය හැදෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි. H පිට කරනවා. මෙතනට එනවා. තව හැදෙනවා. තව පිට කරනවා. එතකොට මෙතනට එනවා. එහෙනම් අවසානයේ තියෙන සල්ෆයිඩ්. එහෙනම් මෙතන හැදෙන්න ඕනේ සෝඩියම් සල්ෆයිඩ්ුයි ජලයයි. දැන් කාට හරි තේරුන්නේ නැද්ද මෙතන? ඉතින් කෝ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ගන්න හයිඩ්‍රජන් නැහැනේ මෙතන. එහෙනම් H2 පිට වෙන්න විදියක් නැහැනේ. ඒ හින්දා එහෙම ලියන්නේ. හරි. එතන අර ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාව ගන්න බෑ. ලෝහ ධන අම්ලයක ගන්න බෑ මෙතනට. SO2 වැඩිපුර යොදනකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. එතකොට මෙතන සෝඩියම් බයිසල්ෆයිඩ් හැදිලා ජලය බවට පත් වෙනවා. ඒ අම්ලයේ වැඩි. එතකොට ඉස්සෙල්ලා මේක ඔළුව ඇතුලේ තියාගන්න පොඩ්ඩක්. මේක වතුරේ දිය වෙලා අම්ලයේ බවට පත් වෙනවා. ඒ අම්ලය තමයි එද්දන පිට කරන්නේ OH- ට ගන්න. ඒක මෙයාට ගන්න බෑ. ඉතින් ඔයාලා කියයි එහෙනම් මේක වතුරට යවලා කොහොමද සෝඩියම් දාන්නේ? සෝඩියම් වතුරත් එක්කත් ප්‍රතික්‍රියා කරනවානේ. ඒ හින්දා ඒක තේරුමක් නැහැ. ඒ කියන්නේ කෙලින්ම ඩිරෙක්ට් වායුවට සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරවන්න විදියක් නැහැ. වෙන ඵල හැදෙන්නේ එතකොට. එතකොට ඒක අම්ල බස්පිකන. ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියා නොකරනවත් නෙවෙයි. මෙතන වෙන ඵලයක් හැදෙන්නේ. වෙන ඵලයක් හැදෙන්නේ. හරිද? මේ කියන්නේ අම්ල ධන ලෝහ ධන අම්ල ලවණ හයිඩ්‍රජන් කියන එකට අනුරූප කරලා ගන්න බෑ. මේකට කරන්න බෑ. මොකද මෙතන ආම්ලික හයිඩ්‍රජන් නැහැ. ආම්ලික H නැහැ. තවල බලයි ඉස්සෙල්ලා ලිව්වා දැන් ලියන්න බැරි ඇයි කියලා බලනවානේ. ලියාගන්න. බලන්න එහාටකෝ.
පොඩ්ඩක් හොඳට අධ්‍යයනය කරන්න. එක පාට කටපාඩම් කරන්න එපා. තේරුණාද බලන්න. මෙහෙමද වෙන්නේ. මේක මෙන්න මේවා නිකන් සරල තර්ක. ඇතිනේ අදට. නවත්තන්නම් ඈ. thank you sir හරි. පන්තියෙන්ද ඉරිදට අනිවාර්යෙන් හතර දිනාටම කියන්නේ මට කේන්ති ගියොත් ආයේ කපලා දානවා.